අද පාඩම් පටන් ගන්න කලින් මම හිතුවා ඔයගලන්ට ඡායාරූප ටිකක් පෙන්නන්න. බලන්න මේ මොනවද කියලා අඳුරනවද කියලා. ඉතින් මෙතන තියෙනවා ඔයගලන්ට එදිනදා ජීවිතයේදී අවශ්‍ය වෙන යම් ද්‍රව්‍ය ටිකක්. බලන්න මේ මොනවද කියලා. මෙතන තියෙනවා විශේෂයෙන්ම ගැහැණු ළමයි ගොඩාක් ආස කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය. ඒ වගේම තමයි අපිට එදිනදා ජීවිතයේ මුළු තැන්ගෙට එහෙම නැත්නම් අපේ රෙදි පිළිසෝද ගන්න අපිට අවශ්‍ය වෙන ශෝධනකාරක වර්ග. ඒ වගේම තමයි අපි හැමෝටම අවශ්‍ය වෙන ඖෂධ වර්ග. ඊට අමතරව මේ මොකද්ද පහලින් තියෙන්නේ? ඔයගලන්ට මතකද අපි 8 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා ඊ අංකත් සමගින් මේ ආහාර ආකලන නැත්නම් ආහාර වලට අපි එකතු කරන දේවල් ගැන. ඉතින් මේ හැම දෙයක්ම අපි පොදුවේ ගත්තාම කියනවා රසායනික ද්‍රව්‍ය. ඉතින් මේ රසායනික ද්‍රව්‍ය අද වෙනකොට අපිට නැතුවම බැරි දේවල් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි භාණ්ඩ සහ මගින් ප්‍රවාහනය කරන ආකාර කිහිපයක්. ඉතින් මේවට අමතරව අපි එදිනදා ජීවත් වෙද්දී අපිට ගොඩනැගිලිත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට මේ ප්‍රවාහනය, මේ රසායනික ද්‍රව්‍ය භාවිතය සහ ගොඩනැගිලි කියන දේ අපේ එදිනදා ජීවිතේදී අපිට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ වගේ කාර්මික ක්‍රියාවලිය ගැන. ඉතින් මේ අර්ථයෙන් මම මුලින්ම අවධානය යොමු කරන්නම් රසායනික ද්‍රව්‍ය ගැන. ඉතින් රසායනික ද්‍රව්‍ය අපේ එදිනදා ජීවිතේදී බහුලවම භාවිත කරනවා. මම ඔයගලන්ට උදාහරණ ටිකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ පරිරක්ෂක, වර්ණක, ප්‍රතිඔක්සිකාරක, රසකාරක, උකුස ස්වභාවයක් ඇති කරන ද්‍රව්‍ය වගේ විවිධ ආහාර ආකලන වර්ග. ඊට අමතරව ඩිටර්ජන්ට් වර්ග, ඖෂධ, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ආලේපන තීන්ත අපිට රසායනික ද්‍රව්‍ය විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ රසායනික ද්‍රව්‍ය ගොඩක්ම කෘත්‍රිමව සංශ්ලේෂණය කරපුවා. ඉතින් ඒවා පරිසරයට එකතු වුණාට පස්සේ දීර්ඝ කාලයක් පරිසරයේ තියෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය ඊට පස්සේ ශාක මගින් උරාගත්තොත් අපේ ආහාර දාම ඔස්සේ ගලාගෙන ගිහිල්ලා මිනිසාගේ දේහයට ඇතුල්ලා මිනිසුන්ට අහිතකර ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන්. ඉතින් මේ රූපේ දැක්වෙන්නේ ආහාර දාමයක් දිගේ කොහොමද මේ රසායනික ද්‍රව්‍ය ගලාගෙන යන්නේ කියලා. ඉතින් අවසාන පුරුකේ ඉන්න කෙනාට විශාල රසායනික ප්‍රමාණයක් ඇතුළු වෙනවා මේ ආහාර දාම ඔස්සේ රසායනික ද්‍රව්‍ය ගලා යාම නිසා. ඉතින් මේ විදිහට රසායනික ද්‍රව්‍ය දේහයට ඇතුළු වීම මිනිසාට සිදුවන අහිතකර බලපෑම් මොනවද? ඒ තමයි ඖෂධ ප්‍රතිරෝධී ව්‍යාජනක නැතිවීම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි ප්‍රතිජීවක ඖෂධයක් අනවශ්‍ය ලෙස පරිභෝජනය කරනවා කියලා. ඉතින් ඒ විදිහට අනවශ්‍ය ලෙස අපි ඒක පරිභෝජනය කරාම සමහරක් බැක්ටීරියාවන්ට පුළුවන්කම තියෙනවා මේ ඖෂධ වලට ප්‍රතිරෝධයක් හදාගන්න. හරියට ජෛව තාක්ෂණයෙන් අපි එක් ශාක වලට පලිබෝධ ප්‍රතිරෝධයක් ඇති කරලා දුන්නානේ. අන්න ඒ වගේ. ඉතින් ඒක අනාගතයේ වෛද්‍ය විද්‍යාව මුහුණ දෙන්න යන ඉතාමත් ප්‍රබල ගැටලුවක්. මොකද මේ ප්‍රතිරෝධයක් ගොඩනගාගත්තට පස්සේ ව්‍යාධිජනකයන්ගෙන් රෝගයක් ඇති වුණොත් අපිට අර ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් ඒවා විනාශ කරන්න හම්බ වෙන්නේ නැති නිසා. ඒ වගේම තමයි සමහරක් රසායනික ද්‍රව්‍ය හෝමෝන අනුකාරක ලෙස හැසිරෙන. කියන්නේ එයා හෝමෝනයක් වගේම හැසිරෙනවා. එතකොට අපිට ඒ හෝමෝනේ අනවශ්‍ය වෙලාවට වුණත් අපේ දේහය තුළ ඒ හෝමෝනේ වගේ දෙයක් තියෙනවා. එහෙම වුණාම අපේ හෝමෝන ක්‍රියාවලිය අසමතුලිතතාවයකට පත් වෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට මිනිස් දේහය තුළ පිළිකා වගේ රෝගාබාධ ඇති කරන්නත් මේ රසායනික ද්‍රව්‍ය වලට හැකියාව තියෙනවා. ඉතින් මේ රසායනික ද්‍රව්‍ය නිසා පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටීම සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් අපි දැන් මොකද්ද මේකට කරන්න ඕන? අපි එහෙනම් මේ රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරන්න ඕන නේද? ඉතින් ඒකට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටිකක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. පළවෙනි එක තමයි අපිට පුළුවන් කෘත්‍රිම රසායනික යෙදූ ආහාර භාවිතය අවම කරලා අපේ දේශීය කුළු බඩ වලින් හදපු ස්වභාවික රසකාරක නිවසේදීම හදාගන්න. ඒ වගේම තමයි අපේ පැරන්නන් භාවිතා කරා වගේ විෂ බීජ නාශනය කරන්න අපිට පුළුවන් කොහොඹ, කහ පෙරුම් කයන් වගේ දේවල් භාවිතා කරන්න. ඉතින් ඕගොල්ලන්ට වර්තමානයේ වෙනකොට මේ කොරෝනා ආසාදනයත් එක්ක මේ විෂ බීජ නාශනය ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙලා තියෙනවානේ. ඉතින් මේ වගේ ස්වභාවික විෂ බීජ නාශක භාවිතා කරොත් ඕගොල්ලන්ට පරිසරයට අවම හානියක් වෙන විදිහට විෂ බීජ විනාශ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගැහැණු ළමයි ගොඩක් අවධානය යොමු කරන්න සම පැහැපත් වීම කර ගැනීම සඳහා ගොඩක් අය භාවිතා කරන්නේ මේ රසායනික ද්‍රව්‍ය. හැබැයි මේ රසායනික ද්‍රව්‍ය වල අහිතකර රසදිය වගේ දේවල් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? ඉතින් මේ රසදිය වගේ දේවල් නිසා තමයි ඉතා ඉක්මනින් සම පැහැපත් වෙන්නේ. හැබැයි පසු කාලිනව ඒකින් ගොඩක් අහිතකර ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට පුළුවන් රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ඖෂධීය නිපැයුම් භාවිතා කරන්න. අපි ඊළඟට බලමු ගොඩනැගිලි ඉදිකිරීම ගැන. ඉතින් මේ යටතේ මුලින්ම අවධානය යොමු කරන්නේ හරිත ගොඩනැගිලි හදන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් හරිත ගොඩනැගිල්ලක් කියන්නේ මොකද්ද? හරිත ගොඩනැගිල්ලක් කියලා කියන්නේ හරිතාගාර වායු විමෝචනයේ වළක්වන හරි අවමදායකත්වයක් දෙන විදිහට හරි හදපු ගොඩනැගිල්ලකට. ඉතින් මේ හරිත ගොඩනැගිලි හදනකොට අපිට කරුණු කීපයක් ගැන අවධානය යොමු කරන්න වෙනවා. එකක් තමයි මේ ගොඩනැගිලි පරිසරයට උපරිම ශාක වැස්මක් තියෙන්න ඕනේ. ඒ වගේම සුපිරිසුදු වාතාශ්‍රය ලබා දෙන විදිහට දොරචනය කවුළු තියෙන්නත් ඕනේ. ඊට අමතරව අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වෙන විදිහට ද්‍රව්‍ය කළමනාකරණය කිරීම වගේම බල ශක්තිය කාර්යක්ෂම ප්‍රයෝජන ගැනීම සඳහා සැලසුම් තියෙන්න ඕනේ.
ඒත් එක්කම ජලය කාර්යක්ෂම පරිභෝජනය කිරීමේ හැකියාව මේ ගොඩනැගිල්ලට තියෙන්න ඕනේ. ඊට අමතරව ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන හදලා තියෙනවා නම් ඒ ගොඩක් පරිසර හිතකාමී වෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ල නඩත්තු පිරිවැය අවම වෙන විදිහට සැලසුම් කරලා තිබීම වගේම ස්වභාවිකව ආලෝකය හොඳින් ලැබෙන විදිහට සැලසුම් කරලා තිබීමත් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ හරිත ගොඩනැගිල්ලක් නිසා පරිසරයට අවම හානියක් වෙනවා වගේම පරිසරයේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හරිත ගොඩනැගිලි වලදී භාවිතා වෙන විවිධ තාක්ෂණික උපක්‍රම උදාහරණයක් ගත්තොත් මේ තාපය අවම කරගන්න එයාලා වැඩි ශාක වැස්මක් භාවිතා කරලා තියෙනවා. මේ රූපෙන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලි ලපා ගන්න මේ විදිහේ සූර්ය කෝෂ භාවිතා කරනවා. වගේම නාන කාමර සඳහා ජලය උණු කරගන්න සූර්ය ජල තාපකත් භාවිතා කරනවා. ඉතින් මේ ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය වැඩිපුර ලබා ගැනීමට අවශ්‍යයිනේ. ඒ සඳහා ඒගොල්ලෝ විශාල ජනෙල් භාවිතා කරනවා. වගේම ගොඩනැගිල්ලේ හැඩතල නිර්මාණය කරන්නේ ඊට ගැළපෙන විදිහට. ඉතින් මේ හරිත සංකල්පය කියන්නේ නිකන් සංකල්පයක් නෙවෙයි. මේ හරිත ගොඩනැගිලි අපිට විවිධ ස්ථානවලදී දැක ගන්න පුළුවන්. බලන්නකො ඔයගොල්ලෝ මේ ගොඩනැගිලි ගැන අහලා තියෙනවද කියලා? මේ තියෙන්නේ ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. මේ ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ශක්තිය ලබා ගන්න ඒගොල්ලෝ ආකාර කිහිපයක් භාවිතා කරනවා. ඒ තමයි සූර්ය ශක්තිය, භූතාපය හා ජෛව ඉන්ධන බලාගාර. ඉතින් මේ විශේෂ උපක්‍රම මගින් ඒගොල්ලන්ගේ බල ශක්තිය අවශ්‍යතාවය ඒගොල්ලෝ සපුර ගන්න. ඒ වගේම තමයි තවත් විශේෂ උපක්‍රම යොදාගෙන ඒගොල්ලෝ වාතනය හා උණුසුම රඳවා ගැනීම කරනවා. ඉතින් මේ ශීත දේශ ගුණයක තියෙන ගොඩනැගිල්ලක් හින්දා උණුසුම රඳවා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඊට අමතරව මේගොල්ලෝ මේ විශේෂ ශක්තිය ලබා ගැනීම උපක්‍රම නිසා මුළු විදුලි අවශ්‍යතාවයෙන් 80ක් ඒගොල්ලන්ට ගොඩනැගිලි තුලින්ම සපුරා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනයත් ඒගොල්ලන් ටොන් 7000 ඉඳලා ටොන් 1000 දක්වා අඩු කරගන්න සමත් වෙලා තියෙනවා. මේ තියෙන තව ගොඩනැගිල්ලක්. මේක තියෙන්නේ චීනයේ. චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය තමයි මේ රූපේ තියෙන්නේ. ඉතින් මේ චීනයේ ජාතික ක්‍රීඩා සංකීර්ණය විදුලිය නිපදවන්නේ සූර්ය බලයෙන්. ඒ වගේම මේගොල්ලන්ට වැසි ජලය එක්රැස් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන් වාතනය කිරීම සඳහා නැත්තම් මේ ගොඩනැගිල්ල ඇතුළ වායු සමනය කිරීම සඳහා භාවිතා කරන්නේ ස්වභාවික ක්‍රමයක්. මේ නිසා ඒගොල්ලන්ගේ සියලුම කටයුතු අඩු වියදමකින් කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ තවත් ගොඩනැගිල්ල. මේක තියෙන්නේ ඇමරිකාවේ. මේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන වෙයින් එල්මෝස් උසාවි සංකීර්ණය. මේකේ ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම කරලා තියෙන්නේ ජල අවශ්‍යතාවය අවම කරගන්න එක. ඒකට ඒගොල්ලෝ විවිධ ක්‍රම භාවිතා කරලා තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන ගොඩක් ශාක නියන් වලට ඔරොත්තු දෙන ශාක. ඊට අමතරව මේගොල්ලන්ගේ ගොඩනැගිල්ල ඇතුලේ ජලයෙන් තොර කැසිකිලි වගේම අවම ජල ප්‍රමාණයක් භාවිත කරන වැසිකිලි සහ නාන වතුර මල් තමයි තියෙන්නේ. ඉතින් මේ නිසා ජලයේ භාවිතය 40කින් අඩු කරගන්න මේ ගොඩනැගිල්ලයට පුළුවන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ කේටෝ නිවාස ව්‍යාපෘති. ඉතින් මේගොල්ලෝ පුනර්ජනනීය ශක්තිය විතරයි භාවිතා කරන්නේ. ඒ නිසා මුළු විදුලි සැපීමේ 55ක් අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ විදුලි නිපදවන්න භාවිතා කරනවා ප්‍රකාශ වෝල්ටීය පැනල. ඊට අමතරව ජලය රත් කර ගැනීම සඳහා සූර්ය ජල තාපක භාවිතා කරනවා. ඉතින් මේගොල්ලන්ට ජල සැපීමේ 53ක් අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේගොල්ලෝ වැසි ජලය ප්‍රයෝජනයට ගන්න නිසා. ඒ වගේම අපේ නිවාසවල අපේ ආහාර පිසින් අපි භාවිතා කරන පෙට්‍රෝලියම් වායුන්. ඉතින් මේගොල්ලෝ කරන්නේ මේ පෙට්‍රෝලියම් වායුන් භාවිතා කරන වෙනකොට ප්‍රතිචක්‍රීකරණය කරපු දව භාවිතා කරන එක. ඉතින් ඒ නිසා 46කින් ඒගොල්ලන්ගේ පෙට්‍රෝලියම් වායු සැපීම අඩු කරගන්න ඒගොල්ලෝ සමත් වෙලා තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලෝ හිතන්නේ ලංකාවේ මේ වගේ ගොඩනැගිලි දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා. නෑ, ඇත්තටම ලංකාවේ මේ වගේ ගොඩනැගිලි කිහිපයක් අපිට දකින්න පුළුවන්. මේ තියෙන්නේ එක ගොඩනැගිල්ලක්. මේක අපි හඳුන්වනවා ක්ලියර් පොයින්ට් රෙසිඩෙන්සිස් කියලා. මේක තියෙන රාජගිරියේ මේ ගොඩනැගිල්ල නිවාස සංකීර්ණය. ඉතින් මේක තමයි ලෝකේ තියෙන උසම සිරස් උද්‍යානය කියලා හඳුන්වන්නේ. ඉතින් මේගොල්ලෝ මේගොල්ලන්ට රූපේ පේනවා ඇති විශාල සූර්ය පැනල භාවිතා කරන විදුලිය නිපදවන්නේ. ඊට අමතරව ජලය එකතු කරන ක්‍රමවේදයකුත් මේ ගොඩනැගිල්ල සතුයි. ඉතින් තට්ටු 47කින් සමන්විත මේ ගොඩනැගිල්ල ඇතුලේ ඉතා විශාල කවුළු තියෙන හින්දා ඒගොල්ලන්ට ඉතා හොඳ වාතනයක් වගේම නැත්නම් හොඳ සිසිලසක් දැනෙනවා වගේම හොඳින් ආලෝකය ලැබීම සිද්ධ වෙනවා. ඉතින් අපි දැන් ඊළඟට බලමු හරිත ප්‍රවාහනය ගැන. හරිත ප්‍රවාහනය කියලා කියනකොට අපි මුලින්ම බලන්න මොකද්ද මේ ප්‍රවාහනය කියලා කියන්නේ. ඉතින් ප්‍රවාහනය අතීතයේදී නම් අපි කරේ අශ්ව කරත්තයක් නැත්නම් ගොන් කරත්තයක් වගේ දෙයක් උපයෝගී කරගෙන. නමුත් වර්තමානයේ වෙනකොට මේ තාක්ෂණය අධික දියුණුවත් එක්ක අපිට ඉතාමත්ම සුවපහසු කාර්යක්ෂම වගේම ඵලදායී ප්‍රවාහන ක්‍රමයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට
මේ නූතන තාක්ෂණයේ දියුණුව නිසා අති විශාල ඉන්ධන ප්‍රමාණයක් අපි දවාලනවා ප්‍රවාහන කටයුතු සඳහා. ඒ වගේම තමයි අනාගත පරපුරට මේ හේතුවෙන් දීර්ඝ කාලීන අහිතකර බලපෑමුත් ඇති වෙනවා. ඉතින් ටර්බෝ එන්ජිමක් තුළ පෙට්‍රල් දහනය වෙනකොට නයිට්‍රජන් වල ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. මේ දේවල් ඔක්කොම හරිතාගාර වායු කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වර්තමාන වෙනකොට හරිත ප්‍රවාහනය ගැන වැඩි අවධානයක් යොමු වෙලා තිනවා. ඉතින් මොකද්ද මේ හරිත ප්‍රවාහනය කියන්නේ? හරිත ප්‍රවාහනය කියලා කියන්නේ හරිතාගාර වායු විමෝචනය අවම වෙන විදිහට සිද්ධ කරන ප්‍රවාහන ක්‍රමයක්. ඉතින් හරිත ප්‍රවාහනය සිද්ධ කරන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට ඉන්ධන වැය නොවන විදිහට. ඒ කියන්නේ අපි පාගමනින් යනවා අපිට ඉන්ධන වැය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බයිසිකල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉන්ධන වැය නොවන හෝ අවම වෙන විදිහට අපිට ප්‍රවාහනය සිද්ධ කරන්න පුළුවන්. විශේෂයෙන් චීනයේ තියෙන මේ වගේ බයිසිකල් වලින් වැඩිපුර ප්‍රවාහනය කරන ක්‍රමවේදය ඕනෑම රටකට භාවිතා කරන්න පුළුවන්. හරිතාගාර වායු විමෝචනය අවම කරගන්න. ඉතින් මේ තියෙන්නේ එක රටක සිද්ධ කරපු පොඩි පරීක්ෂණයක් වගේ දෙයක්. ඉතින් මේ රටේ ඉන්න මිනිස්සු තනි පුද්ගල වාහන භාවිතා කරනවා වෙනුවට ඒගොල්ලොන් එක බස් රථයක් භාවිතා කිරීමේ හැකියාව තිබ්බොත් ඒ මගිනුත් හරිතාගාර වායු විමෝචනය අඩු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ ඇලදොල ගංගා හරහා ප්‍රවාහන කටයුතු සිද්ධ කරගන්න ආකාරය. ඉතින් ලංකාවෙත් වැල්ලවත් ඉඳන් බත්තරමුල දක්වා මේ ප්‍රවාහන ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ නිසා අපිට අධික රථ වාහන තදබදයකට හසු නොවි ගමනාගමන කටයුතු සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. වගේම ඒ නිසාම හරිතාගාර වායු විමෝචනය අවම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව දැන් ලෝකෙ ගොඩක් ප්‍රචලිත වෙන දෙයක් තමයි මේ සූර්ය කෝෂ භාවිතය සහ විදුලි කෝෂ වලින් ක්‍රියාත්මක කරන මෝටර රථ. ඉතින් ලංකාවේ දැනටත් විදුලි කෝෂයෙන් ක්‍රියාත්මක කරන මෝටර රථ නම් අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් හරිතාගාර වායු විමෝචනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව ලංකාවෙත් ගොඩක්ම හම් වෙන මේ දෙමුහුන් වාහන නැත්නම් අපි කියන්නේ හයිබ්‍රිඩ් වාහන කියලා. ඒ වාහන වලිනුත් හරිතාගාර වායු විමෝචනය අවම කරලා තියෙනවා. ඉතින් මේ විදිහට හරිත ප්‍රවාහනය සිද්ධ කරද්දී මේ වගේ ආදේශක භාවිතා කරනවා වගේම අපිට පුළුවන්කමක් තියෙනවා නම් ආහාර සැතපුම් ගන්න අඩු කරන්න ඒ මගිනුත් හරිතාගාර වායු විමෝචනය අවම කරගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ ආහාර සැතපුමක් කියන්නේ? ආහාර සැතපුමක් කියලා කියන්නේ යම්කිසි ආහාරයක ඒකක ස්කන්ධයක් ඒක නිපදවන ස්ථානයේ ඉඳලා පරිභෝජනය කරනු ලබන ස්ථානය වෙනකන් ගෙවා යන මුළු දුර. ඉතින් මේ දුර ආහාර සැතපුම් කියලා අපි හඳුන්වනවා. ඉතින් ඒ දුර අඩු කරගන්න පුළුවන් අපි වැඩි වශයෙන් දේශීය ආහාර සඳහා නැඹුරු වෙනවා. ඉතින් බලන්නකො මේ උදාහරණය මෙතන ආහාර නිෂ්පාදකයාගේ ඉඳන් ඒ කියන ස්ථානට යනකොට ගත වෙන දුරයි D කියන ස්ථානට ගත වෙන දුර අතර වෙනසක් ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ D කියන ස්ථානට යද්දී වැඩි ආහාර සැතපුම් ප්‍රමාණයක් ගෙවා යන්නේම ආහාරයට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා D කියන ස්ථානයේ සිටින පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා නම් එයාට වඩා ආසන්න තැනකින් ආහාර ලබා ගන්න ආහාර සැතපුම එයාට අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ආහාර සැතපුම කියන එක ප්‍රධාන සාධක දෙකක් මත රඳාපවතිනවා. ඉතින් මම කිව්වත් වගේ ඒ තියෙන දුර අනුව ආහාර සැතපුම වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ආහාර පරිභෝජනයට ගන්න ප්‍රමාණය වැඩි නම් ඒ ආහාර සැතපුම ප්‍රමාණය වැඩි. ඉතින් මේ විදිහට බලනකොට ඔයගලන්ට තේරෙන්නේ නැති අපේ මිනිස්සු මේ සම්පත් අසීමිතව ඒගොල්ලන්ට ඕන විදිහට අත්නොමතිකව භාවිතා කරමින් ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට සම්පත් බෙදීමේ විෂමතාවයක් අපිට දකින්න පුළුවන්. මිනිසා විසින් පෘථිවිය මත ඇති සීමිත සම්පත් අසීමිතව පරිභෝජනය කරනවා. ඒ නිසා අනිත් ජීවිකාණ්ඩ වලට අසාධාරණයක් සිද්ධ වෙනවා. නැත්නම් ඒ ජීවිකාණ්ඩ අතර මේවා සමසේ බෙදී යන්නේ නැහැ. අනිත් ජීවිකාණ්ඩ අතර විතරක් නෙවෙයි මිනිසුන් අතරත් මේ සම්පත් බෙදී යාම සමසේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ සම්පත් අනිසි භාවිතය හේතුවක් කරගෙන ගෝලීය උණුසුම ඉහළ යෑම දිගින් දිගටම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේකට ප්‍රධානම හේතුවක් වෙන්නේ හරිතාගාර වායු විමෝචනය. ඉතින් මේ වගේ හරිතාගාර වායුවක් වෙන කාබන් ඩයොක්සයිඩ් අපි උපතේ ඉඳලා සිද්ධ කරන හැම ක්‍රියාවලියකම ප්‍රතිඵලයක් විදිහට නිපද වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් නිෂ්පාදන ක්‍රියාවලිය. අපි ගන්න ආහාර ඇඳුම් නිෂ්පාදනය කරද්දී වගේම අපි නිතරම සිද්ධ කරන මේ ප්‍රවාහන කටයුතු රැකියා කටයුතු වලදී නිරන්තරයෙන් අපි මේ කාබන් ඩයොක්සයිඩ් පිට කරමින් ඉන්නවා. ඉතින් මේ නිසා පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මනින්න එක්තරා ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. අපි ඒකට කියනවා කාබන් පිය සටහන කියලා. ඉතින් කාබන් පිය සටහන කියලා කියන්නේ පුද්ගලයෙක් නිෂ්පාදනයක් ක්‍රියාවක් එහෙම නැත්නම් ආයතනයක් හේතු කරගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. කියන්නේ එක පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයා නිශ්චිත කාල පරිච්ඡේදයක හිතන්නකෝ අවුරුද්දක් නැත්නම් මාස 6ක් වගේ කාලයක් කියලා. ඒ වගේ කාලයකදී කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් විමෝචනය කරලා තියෙනවද කියලා තමයි මේකෙන් මනින්නේ. ඉතින් කාබන් පිසරහ නිශ්චිතකරණය කරන්න හැබැයි අපිට අපහසුතාවයන් තියෙනවා. ඒකට හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. ඉතින් ස්වභාවිකව නිපදන කාබන් ඩයොක්සයිඩ් ටික අපිට
ඉවත් කරන්න නො මේ ගණනය කිරීමේදී. ඊට අමතරව විශාල දත්ත ප්‍රමාණයක් අපිට මේකට අවශ්‍ය වෙනවා. නිකන් හිතන්නකෝ එක ළමයෙක් පාසලට පැමිණෙනකොට එයාගේ තියෙන කාබන් පිස්රාණක තියෙන දවස් 365ක් ගත්තොත් ඒ හැම දවසකම එයාගේ ප්‍රවාහන ක්‍රමය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දත්තයක්ම ලබා ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඉතින් මේ විදිහටම ජලය කියන්නේ සීමිත සම්පතක්. ඉතින් මේ සීමිත සම්පතක් වෙන ජලය පරිභෝජනය කරන විදිහ හඳුනා ගන්නත් අපි යොදා ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි ජල පියසටහන කියලා කියන්නේ. ජල පියසටහන කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙක් හරි කණ්ඩායමක් හරි මගින් භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරද්දී නැත්නම් සැපීමේදී ඒ පරිභෝජනය කරන මිරිදිය ජල ප්‍රමාණය. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ටී-ෂර්ට් එකක් හදන්න අපිට නැත්නම් එක්තරා නිමි ඇඳුමක් හදන්න කොට අවශ්‍ය වෙන ජල ප්‍රමාණය මෝටර රථයක් හදන්න අවශ්‍ය ජල ප්‍රමාණයට අඩුයි. ඉතින් මේ විදිහට එක එක භාණ්ඩය හෝ සේවාව සැපීමේදී ඒ කාර්ය කරලා ඉවර කරගන්න අපිට අවශ්‍ය ජල ප්‍රමාණය විවිධ වෙන්න පුළුවන්. ඉතින් හැම අවස්ථාවකම අපි උත්සාහ කරන්න ඕනේ මේ ජල පියසරණ ඉතා අඩු වගේක තියාගන්න. මොකද ජලය කියන්නේ සීමිත සම්පතක් නිසා. ඉතින් අපි මේ වගේ දේවල් ගැන 11 ශ්‍රේණියේදී වැඩි දුරටත් කතා කරනවා. ඉතින් මේ පාඩම මෙතනින් ඉවර වෙනවා. අලුත් පාඩමකින් ආයෙමත් ඔයගලන්ව හම්බ වෙන්න. ඉතින් මේ channel එක subscribe කරලා ඔයගලන්ට තවත් මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්. වගේම ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ආයෙත් හම්බෙමු. ආයිබෝවන්.